දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු 17 වෙනකොට දරුවෝ Tamanට තනියෙන් පියාපත් ගහලා පියාඹන්න පුළුවන් කියලා දැනෙනකොට දරුවන්ට ඔබෙන් ඈත් වෙන්න හිතනවා. තාම මේගොල්ලන්ට එහෙම බෑ. ඔබ සමත්පියුත්තේ ඔබේ ජීවිතය තුළ මේ දරුවන් ඔබගෙන් ඈත් නොවන විදිහට කටයුතු කිරීම. දැන් මේක මේ යුරෝපීය සංස්කෘතියත් එක්ක පොඩ්ඩක් කලබගන්නේ කොහොමද? දූ දරුවන්ට දෙමව්පියන් ගෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් පරිසරයක තමයි අපි සාමාන්‍ය යුරෝපයේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ අවුරුදු 16,000න් වෙන් වෙලා ඒගොල්ලන්ගේ කටයුතු වල නියැලෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ ලෝකවල ජීවත් වෙනවා. ලංකාවේ ඊට වඩා වෙනස් සංස්කෘතියක් තියෙනවා. ලංකාවේ දරුවන්ගේ දරුවන්වත් බලා ගන්න සංස්කෘතියක් තාමත් තියෙන ග්‍රාමීය පරිසරය ඇතුලේ. ඒ කියන්නේ ආච්චි අම්මා විදියට තමන්ගේ මුණුබුරු මිනිබිරියන් සමහරක් වෙලාවට ඊළඟ පරම්පරාවේ හතරවෙනි පරම්පරාවේ දරුවෝ නලවන ආච්චිලා සියලා අපිට දකින්න හම්බ වෙනවා. ඒ මහා සංස්කෘතියට තමයි අපි උරුමකම් කියන්නේ. ඒ සංස්කෘතියෙන් දැන් අපි වෙන් වෙලා න්‍යෂ්ටික පවුලක් බවට අපේ පවුල පත් වෙලා තියෙනවා. න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ අම්මයි තාත්තයි දරුවෝ විතරයි. එතකොට ඒගොල්ලෝ අපි අවුරුදු 16,000න් වෙන් වෙලා අම්මා තාත්තා වෙනම ජීවත් වෙනවා, දරුවෝ වෙනම ජීවත් වෙනවා. ඒක මේ සංස්කෘතියට අදාළ ඇත්තටම ගැටලුවක් නෑ, ප්‍රශ්නයක් නෑ. ඔවුන්ගේ යුතුයකම අවශ්‍ය වෙලාවදී ඇවිල්ලා උපන්දිනේට මල් කලබක් දීලා ඒ වගේ පොඩි දෙයක් කරලා සමරලා යනවා. හැබැයි ඔබ මෙතන ඉන්න දෙමව්පියෝ මේ මහ පොළවේ මේ ඉතාලියේ ඉපදිච්ච නාපෝලි හෝවේ ඉතාලිය නැන යුරෝපීය රටක ඉපදිච්ච දෙමව්පියෝ නෙවෙයි බෞද්ධයන් ඉන්නේ. ලංකාවේ ඉඳලා මෙහාට ආපු ඇත්තෝ. මෙතන මම හිතන්නේ යම දරුවෙක්ම දෙමව්පියෝ මෙතෙන් බඩ ඇවිල්ලා නැතුව නෑ නේද? අම්මා තාත්තා එක්ක මෙතෙන් ආපු දරුවෝ එක්ක සමහරකට දෙමව්පියෝ විතරක් මෙතෙන්ට ඇවිල්ලා ඇති. එතකොට මේ දෙගොල්ලන්ම මෙතන තියාගෙන මේ කතාව කියන්න ඕනකම තියෙන්නේ. ඉතින් කොහොම හෝ වේවා මේ දෙමව්පියන්ගේ පැත්තෙන් ගත්තට පස්සේ මේ පොළවේ මේ ප්‍රදේශී ඉපදිච්ච අය නෙවෙයි ලංකාවේ ඉපදිච්ච අය මේ සංස්කෘතියට හුරු වෙමින් ඉන්නවා. හැබැයි මේ යුරෝපීය සංස්කෘතියත් අපිට දකින්න තියෙන එක් ඛේද වාචනයක් තියෙනවා. ඒ තමයි මානසික හුදකලාභාවය ඔය ඕනම කෙනෙකුට අත් වෙනවා. මම පහුගිය කඩන පින්කමට ග්‍රීසියට ගියා. ග්‍රීසිය විහාරස්ථානේ කඩන පින්කම ඉවර වෙච්ච දවසට පස්සෙන්දා සන්ධ්‍යා කාලේ ඒ පන්සල ඉස්සරහින් වයස්ගත කාන්තාවක් බොහොම අමාරුවෙන් එනවා. හැරමිටක ආධාරයෙන් එන්න බැහැ. අපි 5-6ක් එනවා, ආයි නතර වෙනවා, ආයි එනවා. පන්සල ඉස්සරහට ඇවිල්ලා මොනවා හරි කිව්වා. මට තේරුණා මගෙන් උදව්වක් ඉල්ලන්න කියලා. ග්‍රීක භාෂාවෙන් කතා කරේ. පාර මම ඇතුලේ හිටිය ග්‍රීක භාෂාව දන්න අපේ සිංහල මහත්මයා මම කියන්නේ මේ කාන්තාවක් ඇවිල්ලා ඉන්න මොන හරි අසරණ විදියට කියන වැදගත් නෝනා මහත්මියා ඒ වෙලාවේ මොකක් හෝ උදව්වක් ඉල්ලනවා. ඒ පාර එයා අරයට කිව්වා ෆාමසිය ළඟට මාව එක්කගෙන යන්න කියලා. එතනම වංගු එහා පැත්තේ මීටර් 50ක් විතර දුර ෆාමසිය තියෙන පන්සල ළඟ ඉන්න තරුණයාගේ අතේ ඉඳලා ඒ අම්මා අර ෆාමසියට ගිහිල්ලා බෙහෙත් ටික ගත්තා. දැන් අපි අර විමුක්ත වෙලා ඉන්න පුළුවන් කියලා හිතන සංස්කෘතිය ඇතුලේ අසරණ වී මම ඔය මේ වතාවේ දැක්ක එක සිදුවීමක්. ඔය මහලු නිවාසවල වැඩ කරන අපේ සිංහල ඇත්තෝ ඉන්නවා. අපේ සිංහල බෞද්ධ සමාජය ඇත්තෝ ඉන්නවා මේ යුරෝපීය වැඩිහිටි නිවාසවල වැඩ කරන. ඒක නිවාසයක තොරතුරු අපිට කිව්වා ඒකේ කැමරා පද්ධති දාලා තියෙනවා. එතකොට මේ කැමරා පද්ධති හැම අවස්ථාවකදීම ක්‍රියාත්මකයි. ඒකේ ඉල්ලීමක් තියෙනවා ඒකට එන අයගේ අපි මැරෙන්න හදන වෙලාවේ අපිට කවුරු එකත් උදව්වක් කරන්න එපා. උදව් කරන්නත් එපා. එතකොට
ඒ කියන්නේ මරණය කැමැත්තෙන් තමයි ඒකට ඇවිල්ලා. ඔවුන්ගේ හිත ඇතුළේ ලොකු කලකිරීමක් තියෙනවා. ඒ කලකිරීම වේදනාව මොකක් හෝ වෙන්වීමක වේදනාවල කලකිරීමක් තියෙනවා. එතකොට මේ සිංහලයි දකින්නවා අර මිනිස්සු පනාදින වෙලාවේ. දැන් මරණ මංචකයේදී අසරණ වෙලා හදිසි මරණයක් නෙමෙයි. ඇඳක් උඩට කල් ඇදලා මැරෙන්න වුණොත් අපි මොනවා හරි බලාපොරොත්තු අවසාන වශයෙන් කායික ක්‍රියාවක් මොනවද ඉල්ලන්නේ? වතුර ටිකක් කටවක් වතුර ටිකක් නේ. ඔය මරණයටපත් වෙන ඕනම කෙනෙක්ගේ හදිසිය සමහරකට ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාල වෙලා මරණත් වතුර ඉල්ලන්නේ. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලුව වතුර ආනන්දමට වතුර ටිකක් දෙන්න. ඒ ලංකාවම හිටියේ පස්සේ. ළඟ කවුරුත් නොහිටියොත් කාගෙද දෙන්නේ? ඔබ කැමති නන්නාඳුනන කෙනෙක්ගේ අති අවසන් මොහොතේ වතුර මුදක් බොනවට වැඩිය තමන් දන්න තමන්ගේ ලෙන්ගතු තමන්ගේ ආදරණීය කෙනෙක් ඒ වතුර පොත තමන්ට බොනවා නම් එහෙම තමයි සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය ඇතුලේ අපි කැමති. මේක යුරෝපෙට වෙනසක් නැහැ. යුරෝපයේ තියෙන හැඟීම් දැනීම් තියෙන මිනිස්සු. හැබැයි මේ මිනිස්සු හදලා තියෙන සංස්කෘතිය ඇතුලේ හදලා තියෙන වියුක්තව වෙන් කරලා අපේ ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මිනිස්සුන් හැදුවේ එක්කව කරලා. දැන් ඔබ ඉන්නේ මේ දෙපැත්තේ. මේ දෙකේම දෝලණය වෙච්ච පරිසරයක් ඇතුලේ තමයි ඔබ ඉන්නේ. මම ගොඩාක් කරුණු කාරණාවන් කෙටි කළා මේ අවස්ථාවේදී කියන්නේ. මම එක දෙයක් කියන්නම්. දැන් ලංකාවේ මිනිස්සුන් එකතු කරන දේවල් මොනවද? පන්සල මිනිස්සු එකතු කරන දේ. බෝධි මාළුව බෝධිය, පෙරහැර, තොইলে, මලගේ, දානෙගේ, පිරිච්චේ, මගුල්ගේ මේ ඔක්කොම සමූහයක් කණ්ඩායමක් එක්ක එකට වැඩ කරන්න හුරු කරන සංකල්ප ලංකාවේ තියෙන. ඒවත් එක්ක දැන් තොইලයක් වුණ මිනිස්සු එකට එක්කහුව වෙනවා, කනවා බොනවා ඒ විදිහේ. දැන් මේවයි තියෙනවා. මේවයි ටික මේවා වියුක්ත වේගන නොවෙන් වෙලා යනවා. මිනිස්සු ඒව හුදකලාව තමන්ගේ දේ බොහොම පුංචි පිරිසක් එකතු කරගත්තා. ලංකාවේ මලගයක් කියන්නේ ලංකාවේ දැන් නෙවෙයි. ටිකක් ඉස්සෙල්ලා මලගයක් කියන්නේ ග්‍රාමීය පරිසරය තුළ. අද අපි කන්න දෙන්නේ 700 නෙවෙයි 1000ක්වත් අපි අද කන්න දෙන්නේ. ඊළඟ දවසේ ඊළඟ කට්ටිය බාර ගන්න. එහෙම සාමූහිකත්වයක් තිබුණා. අද අපි මල්ශාලාවේ මිනිහ තියාගෙන බුෆේ සෙට් එකක් දෙනවා එතන තියාගෙන ඒ මගුල් ගෙදරකට ආරාධනා කරනවා වගේ මෙන්න මෙහෙම මලගේ වෙලා තියෙනවා කියලා කීප දෙනෙකුට දැනුම් දීලා අපි හොර රටසේ කටයුතු සිද්ධ කරනවා. ඒක ගමක මලගයක් කියලා කියන්නේ. ගොප්පලාටින් සොහන හදන්න කොඩි දාන මේ හැම එකකටම මිනිස්සු එක්ක හම්බෙනවා. කණ්ඩායමක් විදියට. මේ රංචුකාර මානසිකත්වයේ මිනිසාගේ සම්භවයේ අතීතයේ ඉඳලා තිබිච්ච එක. රංචුවක් විදියට වැඩ කරන්නේ. ඒක දඩේමත් එක්ක මිනිස්සු එකතු වෙනවා. රංචුවෙන් වියුක්ත වෙලා හුදකලා මිනිස්සුන්ට තම තමන්ගේ දේවල් සිද්ධ කරගන්නේ යන තුල මානසික අසහනය ආතතිය එන්න වැඩි වෙමින් තියෙනවා. බොහෝ තැන්. අපි ඒකට තාම අපි කැමති අපේ අනේ ලොකු දුවට එන්න කියන්නේ අනේ පොඩි දුවට එන්න කියන්නේ අනේ පුතාට එන්න කියන්නේ අම්මා කෙනෙක් අවසානයේ ඉල්ලීම් බලන්න මොනවද කියන්නේ කියලා. ඒ හැමතැනක. ඒ නිසා ඔබේ දරුවොත් එක්ක මෙන්න මේ ලෙන්ගතු සම්බන්ධතාවය පවත්වා ගන්න ඕන අවසානයේ ඔබ ළඟ ගන්න බලාපොරොත්තු තියෙනවා නම් ඒ කියන්නේ මට ඔය කවුරු එක්කත් ඕනේ මට මගේ ජීවිතේ තනියම හිටියම ඇති කියන තැන ඉන්නවා. හැබැයි තනිකමේ අසරණභාවයක් ජීවිතේ යම් තැනක තියෙනකොට අනේ මට මේ වතුර ඩිංග මේ සුද්ධ පුවන්න මගේ පුතා හිටියන දූ හිටියන ඔබෙන් වියුක්ත වෙලා නම් ඒගොල්ලෝ ඔබට ලොකු වේදනාවක් දැනෙනවා. මම අම්මලා තාත්තලාට කිව්ව වැඩිපුර මම මන්ත්‍රණය කරන්නේ. ආදරණීය අම්මේ තාත්තේ. මව් පදවිය සහ පිය පදවිය කියන්නේ මහා ලොකු සම්පත. වටිනා සම්පත. ඒක සත පහකට ගණන් ගන්නේ නැති දරුවෝ ලැබිච්ච කාන්තාව
ඉන්නවා. ඒකට දායක වෙච්ච පිරිමි ඉන්නවා. ඒක ලංකා සංස්කෘතිය ඇතුළේ තියෙනවා. වෙනත් සංස්කෘතීන් ඇතුළේ තියෙනවා. හැබැයි මේ මාතෘත්වයේ පිතෘත්වයේ බුදුහාමුදුරුවෝ සමාන කරනවා බුදු පදවියට. බුදු පදවියට මාතෘත්වයේ පිතෘත්වයේ ලෝකේ අනිත් ආගම්වල Hindu ආගමේ ඉහළින්ම තබපු මහා බ්‍රහ්ම සංකල්පයට බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මයි තාත්තයි දෙන මහා බ්‍රහ්මයට සමාන කරනවා. මේක නිකම්ම ඔබලාගේ ජීවිතය ඇතුලේ විවාහයේ ප්‍රතිඵලයක් විදියට ලැබෙන දරුවෙක් නිසා මේ ලැබෙන තනතුර අච්චර උත්තරීතර තත්ත්වයකටපත් වෙන්නේ. ඇයි? ඒ උත්තරීතර තත්ත්වයටපත් වෙන්නේ ඒක ඇතුලේ තියෙන යුතුයකම් ටික ඔබෙන් ඉෂ්ට සිද්ධ වෙනකොට. ඒක ඇතුලේ තියෙන මහා පුදුම බැඳීම. මේ බැඳීම කර්ම කොටගෙන. ඒ පදවිය ලබාපු අයට ඒකේ වටිනාකම සමහර වෙලාවට නොදැනුණාට ඒක නොලබපු අය මොනතරම් දුකකට වේදනාවකටපත් වෙනවා. මොනතරම් දුකකට වේදනාවකටපත් වෙනවද දරුවෙක් ලබන. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගේ කාලේ ලස්සන මාලිගාවක් හැදුවා. ඒ මාලිගාව හදලා ඒක බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. එහෙම නැත්නම් දානයක් දෙන්න තීරණය කළා. අවසානයේදී මේ දානේ දෙන වෙලාවේ මේ දෙන්නට දරුවෝ හිටියේ නැහැ. මේ දෙන්න සුදු